समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය හුදෙකලාවට බරයි. ධර්මයක් තියෙන කෙනෙකුට හුදෙකලාව තරම් සහනයක් තවත් ලෝකේ නැහැ. හුදෙකලාව තරම් සහනයක් ලෝකේ තවත් නැහැ. හැබැයි ධර්මයක් නැති කෙනෙකුට හුදෙකලාව තරම් සාපේකුත් තවත් නැහැ. හුදෙකලාව සහනයක් කරගත්ත සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකෙක් වීමට අපි තුල දැඩි උනන්දුවක්, දැඩි කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත අපට විශාල උපකාරයක්, විශාල අනුග්‍රහයක්. එතකොට ඒ අනුග්‍රහය සුළුපටු එකක් නෙමෙයි. එතකොට ඒ අනුග්‍රහය තුල අපට සැලසෙන යහපත පොඩි එකක් නෙමෙයි. මේ ජීවිතයේ තුලදීම ධර්මයේ අවබෝධය කරා යන කෙනෙකුට, ජීවිත අවබෝධයේ පැත්තට නැමෙන ශ්‍රාවකයෙකුට හුදෙකලාව සහනයක් කරගෙන හුදෙකලාව තුලින් නිවීම පිණිස, ආධ්‍යාත්මිකව ගොඩනැගීම පිණිස උනන්දුවක්, කැමැත්තක් අපි සකස් කරගත යුතුයි. එතකොට මේ කැමැත්ත සකස් කරගන්නකොට අපි උනන්දු විය යුතු තැනක් තමයි කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුළ අපි ශක්තිමත් වෙන්නේ? කොහොමද ආධ්‍යාත්මිකව ගුණධර්ම මත ගොඩනැගෙන්නේ? කොහොමද මගේ කෙලෙස් නිරුද්ධ කරගන්නේ? කවදද මම කෙලෙස් නැතුව නැගිටින්නේ? කවදද මං කෙලෙස් අඩු ශ්‍රාවකයෙක් විදියට නිදාගන්නේ? කවදද මම නිකෙලෙස් වෙන්නේ කියලා ඒ වෙනුවෙන් ආධ්‍යාත්මිකව අපි සැලසුම් කරගන්න එක බොහොම වටිනවා. ඒ සැලසුම අපේ ජීවිතේට හරි උදව්වක්, උපකාරයක්. ඒ ආධ්‍යාත්මික සැලැස්ම තියෙනවා නම් යම් කෙනෙක් තුල, ඒ ආධ්‍යාත්මික සැලැස්ම තියෙන ශ්‍රාවකයෙකුට නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්. Tamanගේ ජීවිතය තුළම නිවීම අත්දකින්න පුළුවන්. නිවීම අත්දකින සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න තමයි අපි ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඒ මහන්සිය බොහොම ප්‍රතිඵල සහිත බවක්, ප්‍රතිඵල සම්පන්න බවක් ඒ මහන්සිය තුළ අපට ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගීම සැබෑවටම අපේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්න උදව්වක්. ඒ උදව්ව නිරන්තරයෙන් හදාගත්ත සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න කියලයි පළවෙනියෙන් ඔබට යෝජනා කරන්නේ. ඔබට මතක ඇති නිබ්බේධික පරියාය සූත්‍රය ඇසුරෙන් අපි දේශනා දැන් 2 3 4 විතර කරා. ඒ දේශනාවේ තවත් ධර්ම කොටාස දේශනා 2කට විතර ඉතුරු වෙලා තියෙනවා. නිබ්බේධික පරියාය සූත්‍රයේ සසර ජය ගන්න ශ්‍රාවකයෙකුට, නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට පොඩි උපකාරයක් නෙමෙයි තියෙන්නේ, විශාල උපකාරයක් තියෙනවා. ඒ උපකාරාර්ථයෙන් වැදගත් වන අර්ථචර්යාව පිණිස ඔබේ අවධානය යොමු කරගන්න කියලායි ඔබට ඊටාම මෙත්සිතින් කරුණාවෙන් අපි යෝජනා කරන්නේ. එතකොට මේ යෝජනාවට ඔබ අවනත විය යුතුයි. මොකද ඔබට උමනාව තියෙන්නේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඔබ මේ යෝජනාවට එකඟ විය යුතුයි. ඒ යෝජනාවට එකඟතාවයක් ඔබ පළ කළ යුතුයි. පින්වත්නි, අපි කර්මය පිළිබඳ අර්ථ දැක්වීමත්, වේදනාව පිළිබඳ අර්ථ දැක්වීමත්,
එතනින් පස්සේ ගිහින් අපට නිබ්බේධික පරියාය සූත්‍රය තුලින් කාමයේ පිළිබඳ අර්ථ දැක්වීමත් ඊට පස්සේ අපිට මතකයි ආශ්‍රව පිළිබඳ අර්ථ දැක්වීමත් කියන කාරණා 4ක් පිළිබඳ අපි පැහැදිලි කළා. දැන් අද මේ දේශනාව තුලින් අපි බලාපොරොත්තු වන්නේ සංඥාව පිළිබඳ නිබ්බේධික පරියාය සූත්‍රයේ කොහොමද පුද්ගලයා සංඥාව පිළිබඳ නුවණ හදාගන්නේ? ඒ සංඥාව පිළිබඳ පුද්ගලයා තුළ ඇතිවෙන නුවණ කොහොමද නිවන පිණිස උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරන්න කියන ගැඹුරු කාරණය කෙරෙහි අපේ අවධානය යොමු කරගන්න අපි උත්සාහ කරමු අද දේශනාවේ. සංඥා භික්කවේ වේදිතබ්බම් මහණෙනි සංඥාව හොඳට දැනගන්න. ඒ වගේම සංඥාවේ සමුදයක් දැනගන්න. පසුබිම. ඒ වගේම සංඥාවේ වේමත්තතාවයක් දැනගන්න. විවිධත්වයක් දැනගන්න. සංඥාවේ විපාකයක් මහණෙනි දැනගන්න. සංඥාවේ නිරුද්ධ වීමත් දැනගන්න. සංඥාව නිරුද්ධ වන ප්‍රතිපදාවත් දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ පරියායත් සංඝයාට මතු කළා. බොහෝ පිරිසක් අවබෝධය කරා තමන්ගේ හිත ගොඩනගා ගන්න මේ දහම් පරියාය උපකාර කරගත්තා. එතකොට බුද්ධ දේශනාව පැහැදිලි කරන මේ විග්‍රහය තුල සංඥාව පිළිබඳ පුද්ගලයා තුල ඇතිවෙන ඊතා පළල් අවබෝධය තුලින් කොහොමද සංඥාව නිරුද්ධ කරලා අවබෝධය කරා එන්නේ කියන එකයි මෙතන පැහැදිලි වෙන්නේ. මොකද සංඥාව නිරුද්ධ වුණාට පස්සේ ඒ සංඥාව නිරුද්ධ වෙච්ච තැනක යා නැවත උපතක් කරා නොයන මට්ටමටයි යාගේ චින්තන රටාව හැදෙන්නේ. එයාගේ හිත හැදෙන්නේ. එතකොට අපි තුල පවතින සංඥා සහගත භාවය යථාර්ථවාදී රිද්මයක් නෙමෙයි. අපි තුල පවතින සංඥාව යථාර්ථය නෙමෙයි. අපි තුල පවතින්නේ යථාර්ථයෙන් එහාට ගියපු යථාර්ථේ නොපෙනෙන තැනකයි අපි සංඥා ඇතුළට ගන්නෙ. ඒ නිසා අපි තුල පහළ වෙන නොයෙක් ආකාරයේ සංඥාවල යථාර්ථවාදී රිද්මය අපට මගහැරිලා තියෙනවා. ඒතර යථාර්ථවාදී රිද්මය සංඥාවේ යථාර්ථය තේරුම් ගන්නකොට අපට පැහැදිලි වෙනවා අපි හල්ලගත්ත සංඥාව සැබෑවක් නොවන බව. සංඥාව බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ මිරිඟුවක් කියලානේ. සංඥාව මිරිඟුවක් වගේ. එතන මේ සංඥාව කියන මිරිඟුව කියන්නේ යථාර්ථයක් නෙමෙයිනේ. අපි අල්ලන සජීවී අජීවී හැම දෙයක්ම තුල යථාර්ථය අපි අල්ලන දේ නෙමෙයි. ගැහණියෙක් වශයෙන්, පිරිමියෙක් වශයෙන්, දුව වශයෙන්, පුතා වශයෙන්, අම්මා වශයෙන්, තාත්තා වශයෙන් මේ ලෝකයේ කවර දෙයක් අල්ලගත්තත් ඒ අල්ලගන්න කවර දෙයක වුණත් පින්වත්නි යථාර්ථය අපි ඔය හිතාගෙන ඉන්න දේ නෙමෙයි. යථාර්ථය වෙන එකක්. බෙද බලනකොට යථාර්ථය අපිට පේන්නේ නැහැ. යථාර්ථයක් කියලා අපි හිතාගෙන ඉන්න බොහෝ දේවල් වල යථාර්ථයක් නැහැ. අපි හිතාගෙන ඉන්න යථාර්ථයක් කියලා ඒකම අපි තුල පවතින මිරිඟුවක්. ඒතර යථාර්ථයක් නොවන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නිසා. අපි අත්දකින ලෝකය අනිත්‍ය වෙලා යන දුක මත පිහිටන අනාත්ම වෙලා යන ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. ඒතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ මත පදනම් වෙච්ච ලෝකයක් අපි ඇසුරු කරන නිසා, එබඳු ලෝකයක් අපි පරිහරණය කරන නිසා අපි හිතාගෙන ඉන්න නিত্য සංඥාවෙන් ගත්ත දේ, සුඛ සංඥාවෙන් ඇතුළට ගත්ත දේ, ආත්ම සංඥාවෙන් අපි ඇතුළට ගත්ත දේ තුල අපිට අපේ ආධිපත්‍ය පවත්ව ගන්න බැරි වෙනවා. අපිට අපේ ආධිපත්‍ය පතුරව ගන්න බැරි වෙනවා. මොකද නিত্য සංඥාවෙන් ගත්ත ලෝකය අනිත්‍ය වෙලා යන එකක්. සුඛ සංඥාවෙන් ගත්ත ලෝකය දුක් සහිත එකක්.
ආත්ම සංඥාවෙන් ගත්ත ලෝකය අනාත්ම වෙලා යන එකක්. අන්න ඒ නිසා තමයි සංඥාව පිළිබඳ පුද්ගලයා අවබෝධය හදාගන්නේ. අවබෝධය හදාගන්නකොට ඔය අපට පේන සංඥාමය වටිනාකම නොපෙනී යන්න පටන් ගන්නවා. සංඥා වශයෙන් අපි තුල පවතිනෝනි වටිනාකමක්. අපිට ඒ වටිනාකම පේන්නේ නැතුව යනවා. ඒ වටිනාකම නොපෙනෙනකොට, වටිනාකම පේන්නේ නැතිකොට පින්වත්නි, ඒ කියන්නේ බාහිර ලෝකයට දුන්න වටිනාකම නොපෙනී යනකොට, සැබෑවට මෙහෙම වටිනාකමක් නැතිකොට, එහෙම වටිනාකමක් නැති ලෝකයක් අපි මේ විදියට උපාදානය කරගෙන දැඟලුවා නේද කියලා අපිට මහා පුදුම විදිහේ කලකිරීමක් ඇති වෙන්නේ. නිර්වේදයක්. දැන් නිබ්බේධික කියන්නේත් ඒකනේ. ඒතකොට මේ සංඥාව පිළිබඳ මේ පුද්ගලයා සංඥාවේ මේ සංඥා බික්කවේ වේදිතබ්බා සංඥා ඊට පස්සේ සංඥා සමුදයෝ වේදිතබ්බෝ සංඥා වේමත්තතා වේදිතබ්බා සංඥා නිරෝධා වේදිතබ්බා සංඥා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කිය අපි මේ මේක දැන ගැනීම තුල තමයි මේ පුද්ගලයා තුල විනිවිද යන වැටහීමක් ඇති වෙලා මේ සංඥාව පිළිබඳ කලකිරීමක් ඇති වෙන්නේ. එතකොට සංඥාව පිළිබඳ කලකිරෙනකොට ජීවිතේ පා වෙනව නෙමෙයි. සංඥාව පිළිබඳ කලකිරෙනකොට පුද්ගලයා මුහුණ දෙන අත්දැකීම තමයි මේ පවතින සංඥාවල පවතින යථාර්ථය මම හිතාගෙන හිටපු එක නෙමෙයි. මම හිතාගෙන හිටියේකට වඩා වෙන එකක් තමයි යථාර්ථය. මේක බෙදලා බලනකොට විස්තර කරලා බලනකොට මේ යථාර්ථය පේන්නේ නෑ නේද කියලා උත්සාහ කරලා එයාට බලන්න පුළුවන්. ඒ බලන්න බුදුහාමුදුරුවෝ භාගතුන් වහන්සේ පෙන්වා දුන්නු පරයය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සතර සතිපට්ඨානෙන් බලනකොට අපිට බොහොම පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා, පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේ සංඥාවේ යථාර්ථය අපි හිතාගෙන ඉන්න එක නොවන බව. එතකොට අපි හිතාගෙන ඉන්න දේ නෙමෙයි යථාර්ථය. යථාර්ථය අපි හිතනවට වඩා වැඩි වෙනස්කමක් තියෙන දෙයක් කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර අපි හිතාගෙන හිටපු වටිනා යයි සම්මත කරගෙන හිටපු දෙයට දීපු වටිනාකම හිතෙන් ගැලවෙන්න පටන් ගන්නවා. අපි හිතින් දුන්න වටිනාකමක් තියෙනවනේ. අනේ වටිනාකම හිතෙන් ගැලවිලා යන්න පටන් ගන්නවා. එතකොට සංඥාව පිළිබඳ ඇත්තටම මේ නිබ්බේධික පරයය සූත්‍රයේ තියෙන පරයය තේරුම් ගත්තම ඇති ඇත්තටම. ඉතින් මේ පරයයම හොඳට දිගට පහළට හොඳට උඩට පහළට හොඳට විමර්ශනය කරාට පස්සේ එයා තුළ ඇති වෙන සංඥාව පිළිබඳ ගැඹුරු අවබෝධයම ඇති සංඥාවෙන් නිදහස් වෙන්න. එතකොට සංඥාවෙන් නිදහස් කියලා කියන්නේම යාට සත්වයක් පුද්ගලයෙක් නොපෙනී යනවා. ඇත්තටම සත්ව පුද්ගල භාවයේ නොපෙනී ගියපු තැනකම තමයි සෝතාපන්න ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ. සෝවාන් පුද්ගලයෙක් මතුවෙන්නේ. සකදාගාමි පුද්ගලයෙක් මතුවෙන්නේ. ඒතර මූලික වශයෙන් සක්කාය දිට්ඨිය දුරු කර ගන්නවා නම් සංඥාවේ යථාර්ථය දැනගන්න ඕනේ. එහෙමනම් සෝවාන් වෙන පුද්ගලයෙකුට අනික් සියලු පර්යායන් අයින් කරලා මෙතනින් ධර්මය අල්ලගත්තත් එයාට පුළුවන් සෝතාපන්න වීම දක්වා Tamanගේ හිත පුහුණු කරන්න. මොකද සෝතාපන්න වීම කියලා කියන්නේ හිත තුල පවතින ওই ඝන සංඥාව අයින් වෙලා යන එකමයි. අම්මා තාත්තා දුව පුතා ගැහණියෙක් පිරිමියෙක් කියලා හිතාගෙන ඉන්න මේ සත්වපුද්ගල ලෝකයේ තුල සැබෑවටම විමර්ශනය කිරීම තුල විස්තර කිරීම තුල සැබෑවටම අර්ථ දක්වා ගැනීම තුල ඒ හිතන යථාර්ථය සැබෑවටම නෑ නේද කියලා අවබෝධයෙන් තුලින් පුද්ගලයාට දකින්න පුළුවන්. ඒ දැක්ම පිණිස තමයි අපි මේ විදියට අපේ චින්තනය හසුරුවා ගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පින්වත් මහණෙනි මේ සංඥාවේ යථාර්ථය ඊටාම හොඳින් ඔබ දැනගත යුතු වන්නේ වෙන මොකටවත් නෙමෙයි ජීවිතය අවබෝධය කරා යන කෙනෙකුට මතකය තුල මනස තුල රැඳෙන මේ ඝන සංඥාව නිසා උපන් සත්වයා බරපතල අමාරුවක වැටෙනවා. ඒ උපාදානය වෙනවා, භවයේ සකස් කර ගන්නවා, ජරා මරණ දුක හදා ගන්නවා. ඒ නිසා සංඥාවේ යථාර්ථය තේරුම් ගන්න ඕන. ඒතර දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ සංඥාවේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ මේ ලෝකේ පරිහරණය කරද්දී කෙලෙස් ධර්මයන් ඉපදිලා යාව අනාථ වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. සංඥා බික්කවේ වේදිතබ්බ මහණෙනි සංඥාව දැනගන්න කියනවා. මොකක්ද සංඥා? චෛමා බික්කවේ සංඥාව 6යි. බලන්න කොච්චර පැහැදිලිද? මේ අද අහන මේ පරයය විතරක්ම ජීවිතේ දිහා බැලුවත්
ඉතුරු බණ පැත්තකින් තියලා ඒත් අර සක්කාය දිට්ඨිය දුරු කරගන්න මේ දේශනාවක් ප්‍රමාණවත්. ඒතර මේ බඳු දේශනාවක් තුලින් සැලසෙන යහපත තුලින් යාට පුළුවන් අවබෝධය කරා පියමන් කරන්න. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා චෛමා භික්කවේ සංඥා. ඔන්න සංඥාව දැනගන්න ඕන. මොනවද සංඥා? රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔච්චරයි සංඥාව. සංඥාව කියලා කතා කරන්න තියෙන ඔන්න ඔය ටික විතරයි. සංඥාව කියලා ඊට වඩා දෙයක් කතා කරන්න නැහැ. එතකොට සංඥාව චෛමේ භික්කවේ සංඥා. සංඥාවේ ආකාර 6යි තියෙන්නේ. සංඥාවේ ආකාර 6යි. මොනවද ආකාර 6? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔච්චරයි සංඥාවේ ආකාර 6. එතකොට මෙන්න මේ සංඥාවේ ආකාර 6 පැහැදිලිව තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට, ඒ කියන්නේ අත්දකින්න රූපය තුල සංඥා පහළ වෙනවා, ශබ්දය අහනකොට සංඥා පහළ වෙනවා. ඔක්කොම සංඥා ගොඩක් විතරයි ඇත්තටම යථාර්ථය බැලුවට පස්සේ. සත්‍ය වශයෙන් පවතින යමක් තියෙනවා කියලා අපි හිතාගෙන හිටියට සත්‍ය වශයෙන් පවතින යමක් නැහැ. ඔක්කොම සංඥා ටිකක් විතරයි. ඒ සංඥා, ඒ ගත්ත සංඥාවල ආකෘතියත් හටගෙන නිරුද්ධ වෙවි යන එකක් ඒකත්. එතකොට දැන් අපිට කවුරු හරි බනිනවා නම් දැන් විනාඩි 5ක් බනිනවා කියලා හිතාගන්න. විනාඩි 5ක් බනිනකොට පින්වත්නි විනාඩි 5ම එක දිගටම මට බැන්නායේ මට තමයි ඔය බැන්නේ කියලා අපි හිතුවට පින්වත්නි බැනපු දේ නිවි ගියපු නිසා තමයි දැනුත් බනින එක ඇහෙන්නේ. ඒ කියන්නේ මේ වචනය, ශබ්දය හටගෙන නිරුද්ධ වෙනවා. මේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයකට සත්‍ය වශයෙන් පවතින දෙයක් මෙන්න මෙතරම් කාලයක් මට බැනපු පුද්ගලයෙක් බැනපු වචන ටිකක් මට තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ අනිත්‍යතාවය අපට විපරිණාමය මේක තේරුම් ගන්න බැරි වීමයි අවුල. ඉතින් මේ අනිත්‍යතාවය තමයි මේකේ පදනම කියලා අපි දැනගත්තට පස්සේ පින්වත්නි නිකම්ම ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ සංඥාව ඇතුළට ගන්නේ නැහැ. ගොරෝසු වචනයක් විදිහට මට බැන්නායි කියන සංඥාව ඇතුළට ගන්නේ නැහැ. ශබ්ද මාත්‍රයක් කියලා දාන්නවා අනිත්‍ය වෙලා යනවා. සියල්ලම අනිත්‍ය වෙලා යනවා කියලා දාන්නවා. එතකොට මෙතන පින්වත්නි මේ අනිත්‍යතාවයේ දැක්ක කියලා අවබෝධයට යන්න බෑ. මේකේ Nirodhe දකින්න ඕන. මේවා නිවිනිවි යන ආකාරය දකින්න ඕන. නිරුද්ධ වෙවි යන ආකාරය දකින්න ඕන. ඉතිරි නැතුව නිරුද්ධ වෙන ආකාරය දකින්න ඕන. දැන් ඒක අපි ඉස්සරහට කතා කරගමු. පින්වත්නි එතකොට සංඥාව පිළිබඳ අපි ගත්තට පස්සේ සංඥා භික්කවේ වේදිතබ්බං සංඥාව ගැන දැනගන්න කියනවා. එතකොට සංඥාව ගැන දැනගන්න ඕන දැන් ඉලක්කගතව පැහැදිලි වෙනවා. සංඥාවේ ආකාර 6යි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔච්චරයි සංඥා. එතකොට ඔන්න ඔය ආකාර 6 ගැන දැනගන්න ඕනේ. ඇහෙන් රූප දකින්නකොට රූප සංඥා පහළ වෙනවා. සංඥා පහළ වෙන්නේ රූප තුල නෙමෙයි, මම තුලයි සංඥා පහළ වෙන්නේ. කනින් ශබ්ද අහනකොට ශබ්ද සංඥා පහළ වෙනවා. ශබ්ද සංඥා පහළ වෙන්නේ මගේ හිත තුලයි, ශබ්දයේ තුල නෙමෙයි. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට ගන්ධ සංඥා පහළ වෙනවා. නාසයේ තුලවත් ගඳ තුලවත් නෙමෙයි, මගේ හිත තුලයි මේ සංඥා පහළ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ සංඥාව කියන්නේ හැඟීමක් බව. සංඥාව කියන්නේ හැඟීමක් කියලා මතක තියාගන්න. මේවා හැඟීම් ටිකක් විතරයි. මම ගන්න සංඥාව ඔබ ගන්නකොට වෙන විදිහේ සංඥාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමන් දන්න දේට අනුව සංඥා පහළ වෙනකොට තමන් ගන්න සංඥාව එකම ආකෘතියෙන් හැමෝම ගන්නව නෙමෙයි පින්වත්නි. එතකොට මේ සියලුම සංඥා හැඟීම් ගොඩක්, හැඟීම් සමුදායක් කියලා අපි දැනගන්න ඕන. ලස්සන, කැත, සුබ, අසුබ ඔක්කොම සංඥා විතරයි. ඒවා මං ඇතුළට ගන්න විදිහ අනුව මාගේ හිත තුළ ඇතිවෙන හැඟීම් ටිකක් විතරයි. මොකද ඔබට ලස්සනම කෙනෙක් මට ලස්සන නැති වෙන්න පුළුවන්. මට ලස්සනම කෙනෙක් ඔබට ලස්සන නැති වෙන්න පුළුවන්. එහෙමනම් ලස්සනයි කැතයි කියන සංඥාවත් නිකම්ම හැඟීමක් විනා සත්‍ය වශයෙන් බාහිරට පවතින දෙයක් නෙමෙයි පින්වත්නි. මෙන්න මේ යථාර්ථය ඊටාම පැහැදිලිව අපි
තේරුම් ගන්න ඕන. චෛමේ භික්කවේ සංඥා. සංඥාවේ ආකාර 6 දැනගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමෝච භික්කවේ සංඥානං නිදාන සම්භවෝ. මහණෙනි මේ සංඥාවේ නිදාන සම්භවයක් දැනගන්න කියනවා. සංඥාවේ නිදාන සම්භවයක් දැනගන්න කියනවා. මොකද්ද නිදාන සම්භවය? නිදාන සම්භවෝ කියලා කියන්නේ පසුබිම. මේ සංඥාව ඇති වෙන්නේ මොන වගේ පදනමක් මත පිහිටලාද කියන නිදාන සම්භවය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ අවබෝධය අපි හැම කෙනෙකුටම අවශ්‍යයි. කතමෝච භික්කවේ සංඥානං නිදාන සම්භව. මොකද්ද සංඥාවේ නිදාන සම්භවය? දැන් ඔබ දන්නවා මේවා. දැන් මේ අපි මේ නිබ්බේධික පරියාය සූත්‍රයෙන් දැන් මේ කාරණේ කිව්වට මේවා අපි මතු කරලා තියෙනවා දේශනාවල. සංඥාවේ නිදාන සම්භවය තමයි පස්සෝ භික්කවේ සංඥානං නිදාන සම්භවෝ. සංඥාවේ නිදාන සම්භවය තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි අපිට රූප සංඥා පහළ වෙන්නේ. චක්කු සම්පස්සේ නිසා තමයි රූප සංඥා පහළ වෙන්නේ. සෝත සම්පස්සේ නිසා තමයි ශබ්ද සංඥා පහළ වෙන්නේ. ගාන සම්පස්සේ නිසා තමයි ගන්ධ සංඥා පහළ වෙන්නේ. රස සම්පස්සේ නිසා තමයි මේ දිවහා සම්පස්සේ නිසා තමයි රස සංඥා පහළ වෙන්නේ. එතකොට පින්වත්නි කාය සම්පස්සේ නිසා තමයි පොට්ටබ්බ සංඥා පහළ වෙන්නේ. මනෝ සම්පස්සේ නිසා තමයි ධම්ම සංඥා පහළ වෙන්නේ. එහෙනම් මේ සංඥා පහළ වෙන්න හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශ නොවුනා නම් ස්පර්ශ නොවිච්ච කිසිම තැනක අපිට කිසි දවසක සංඥා පහළ වෙන්නේ නැහැ. ස්පර්ශ නොවි තියෙන තැන්වල සංඥා පහළ වෙන්නේ නැහැ. ඒතකොට ස්පර්ශය කියන්නේ ඇති වෙලා හටගෙන නිරුද්ධ වෙලා යන එකක්. ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා නම් ස්පර්ශය නිසා ඇති වෙන සංඥා විතරක් දිගට පවතින විදියක් නැහැ. ඒ සංඥාවත් නිරුද්ධ වෙලා යන දෙයක් විදිහට තමන්ගේම හදවතින් තමන්ගේම මනසින් මේ යථාර්ථය අපි දැනගන්න ඕනේ. එතකොට තේරෙනවා සංඥාව කියන්නේ මිරිඟුවක්මයි. සංඥාව කියන්නේ තනි බොරුවක්මයි. සංඥාව කියන්නේ සත්‍ය වශයෙන් පවතින දෙයක් නොවේමයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය ඒ විදිහමයි කියලා තමන්ගේ හිතට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලෝකේ සවිඥානික ආවිඥානික කිසිම සංඥාවක් මනසේ හිටින්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේගේ හිත දැක්ක තැන අතෑරිලා යන්නේ. ඇයි? මිරිඟුවක්. බොරුවක්. ඒක උන්වහන්සේ දන්නවා. එතකොට සංඥාව ඇති වෙන්නේ නම් මොකක් නිසාද? සංඥාව ඇති වෙන්නේ පින්වත්නි නිදාන සම්භවයේ තමයි ස්පර්ශය. ස්පර්ශය. මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන බවත් මතක තියාගන්න ඕන. මේ කියන කාරණා සමුදයක් දැනගන්න, වයත් දැනගන්න, සමුදය වය ධම්මානුපස්සීවා ආදි වශයෙන් දැනගන්න. ඇතිවි නැතිවි යන බවත් දැනගන්න. ඉතින් ඇති වෙන බවත් නැති වෙන බවත් ඇති වෙලා නැති වෙන බවත් දැනගත්තට පස්සේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් පිළිබඳ මොකට රූප සංඥා, ශබ්ද සංඥා පහල කරගන්නද කියලා තමන්ටම කල්පනා වෙන්න පටන් ගන්නවා. එතකොට සංඥාවේ නිදාන සම්භවය මොකද්ද? සංඥාවේ නිදාන සම්භවය තමයි පින්වත්නි ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනයත් විඥානයත් එකතු වීම නම් වූ ස්පර්ශය තමයි සංඥාවේ පසුබිම. අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් විඥානයත් එකතු නොවෙච්ච තැනක කවදාවත් රූප සංඥා පහළ වෙන්නේ නැහැ. ශබ්ද සංඥා පහළ වෙන්නේ නැහැ. එතකොට මේ සංඥා පහළ වෙන්නේ නැත්තම් පින්වත්නි යා තුල ඒ සංඥා පදනම් කරගෙන විඳීම් ආදී කවර ආකාරයකින්වත් හටගන්නේ. සංඥාව පහළ වෙන්නේ ස්පර්ශ වුණොත් ස්පර්ශ වෙච්ච තැන්වල තමයි නොඑක් ආකාරයේ සංඥාවන් අපි තුල ජනිත වෙන්නේ. අපි තුල පහළ වෙන්නේ. ඒතර ඒක අපි ඊටාම පැහැදිලිව සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම මේ කාරණේ පිළිබඳ දැනගන්න ඕන පින්වත්නි. ඒතර මේ සංඥාව දැනගත්තම දැන් මේ සංඥාව කියන එක සරලවම ගත්තොත් මොකක්ද සංඥාව? දැන් මේ දේශනාවේ
නිබ්බේධික පරියාය සූත්‍රයේ පැහැදිලි වෙන සංඥාව කියන්නේ මොකද්ද? සංඥාව කියලා කියන්නේ අරමුණ හඳුනා ගන්නවා කියන එකයි. එතකොට අරමුණ හඳුනා ගන්න එකට තමයි ඝන සංඥාව කියලා කියන්නේ. ඝන සංඥාව. එතකොට මේ සංඥාව තුළ අවබෝධය හදාගන්න කවරක්ද කරන්න ඕන? අපි ඉස්සරහට කියනනම් අවබෝධය හදාගන්න කරන්න ඕන දේ ගැන. ඔන්න දැන් කාරණා දෙකක් දන්නවා. මොකද්ද? සංඥාව කියන්නේ මෙයයි කියලා දන්නවා. ඊට පස්සේ සංඥාවේ නිදාන සම්භවයක් දන්නවා. නිදාන සම්භවය. නිදාන සම්භවය. එතකොට නිදාන සම්භවයේ දැනගත්ත තැනක ඒ පුද්ගලයාට පේනවා මේ සංඥා විභේ හටගත් එකක් නෙමෙයි. මම මේ අත්දකින්න සංඥාව නිබේ හටගත් එකක් නෙමෙයි. මා තුළ මේ සංඥාව පහළ වුණේ මෙන්න මේ විදිහට නේද කියලා යා පියවරක් ඉදිරියට ගිහින් දකිනවා. දැන් සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන පැත්තක් ගැන මේ අපි කතා කරන්නේ නේ. සාමාන්‍ය කෙනෙක් ඇහෙන් රූපේ දැක්කාම මේ රූපේ ඉදිරියේ මුසපත් වෙන ගතියක් තියෙනවා. එයා රූප සංඥාත් පහළ ගන්නවා. ඊට පස්සේ රූප සංඥා වලට අනුව විඳීම්, රූප විතර්ක, රූප විචාර, ඊට පස්සේ එයා තුල රූප සංචේතනා ඒවා පහළ වෙලා ඉතින් ඒ රූපේ නිසා රාගය හදා ගන්නවා, පටිඝය හදා ගන්නවා, ඉරිසියාව හදා ගන්නවා, නොඑක ආදී ධර්මයන් හදා ගන්නවා. නමුත් ලෝකයේ යථාර්ථයේ පැත්තෙන් බැලුවොත්, ධර්මයේ හරහා බැලුවොත් තේරෙනවා මේ පහළ වුණු රූප සංඥාව හේතු සහිතව ඇති වෙච්ච එකක්. අභ්‍යන්තර ආයතනද බාහිර ආයතනද විඥානේද එකතු වීම නිසයි මම මේක අත්දකින්නේ කියලා එයා දැනගන්නවා. එතකොට හේතු සහිතයිද නැද්ද? හේතු සහිතයි. ඉතින් හේතු සහිතව ඇති වෙච්ච රූප සංඥාවක් තමයි දැන් පහළ වෙලා තියෙන්නේ. අර හේතු ටික තුන් පැත්තකට විසි කරලා දැම්මොත් අර අපිට පහළ වෙන රූප සංඥාව පහළ වෙනවද? නැහැ. අට්ඨාරස ධාතු විදියට බලනකොට ඕක තමයි වෙන්නේ. ධාතු තුනකට වෙන් කරාට පස්සේ දැන් මට බනිනවා, මම බැනුම් අහනවා, මම ගැන වර්ණනා කරනවා, මව ප්‍රශංසා කරනවා, බලන්න කොච්චර හොඳයිද කිය මේ එළියේ නිරුද්ධ වෙලා යන ශබ්දයක් අල්ලගෙන දැඟලුවාට කනත් පැත්තකින් තියලා, සෝත ධාතුවත් පැත්තකින් තියලා, සද්ද ධාතුවත් පැත්තකින් තියලා, සෝත විඥාන ධාතුවත් පැත්තකින් තියලා මේ ධාතු තුන් පැත්තකට කරුත් මට මම ගැන වර්ණනා කරනවා, මම ගැන ප්‍රශංසා කරනවා, මට බනිනවා, මට දොස් කියනවා, මට තමයි ඔය බනි මොකක්වත් තියෙයිද? නැහැ. එහෙමනම් මේ ධාතු තුනේ සංයෝගය තුලයි අපි මේ ලෝකයේ තුල සංඥා ගොඩනගා ගන්න. ඒතර මේ සංඥා ගොඩනගින අවස්ථාව තුල අත්දකින අත්දැකීම සම්පූර්ණයෙන්ම සංයෝගයක්. සංයෝගයක්. එකතු වීමක් තියෙන්නේ. සංයෝගයක් මත අත්දකින අත්දැකීම් පරාසයක් තියෙන්නේ. එතකොට මේ යථාර්ථය අපි බොහොම පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඊළඟට තුන්වෙනි කාරණය විදියට තව පියවරක් ඉදිරියට ගිහින් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා විසින් තේරුම් ගත යුතු දෙයක් තමයි කතමෝච භික්කවේ සංඥානං වේමත්තතා, සංඥාවේ වේමත්තතාවයක් දැනගන්න ඕන. ඔන්න ඊළඟ පියවර. සංඥාවේ විවිධත්වයක් දැනගන්න ඕන. මොකද්ද සංඥා විවිධත්වය? අඤ්ඤා භික්කවේ සංඥා රූපේසු, අඤ්ඤා භික්කවේ සද්දේසු, අඤ්ඤා සංඥා ගන්ධේසු, අඤ්ඤා සංඥා රසේසු, අඤ්ඤා සංඥා පොට්ටබ්බේසු, අඤ්ඤා සංඥා ධම්මේසු එවං උත්තම් භික්කවේ සංඥානං වේමත්තත. මෙන්න මේ වේමත්තතාවේ විවිධත්වයේ දැනගන්න. රූප සංඥාව කියන්නේ වෙන එකක්. ශබ්ද සංඥාව කියන්නේ වෙන එකක්. ගන්ධ සංඥාව කියන්නේ වෙන එකක්. රස සංඥාව කියන්නේ වෙන එකක්. පොට්ටබ්බ සංඥාව කියන්නේ වෙන එකක්. ධම්ම සංඥාව කියන්නේ වෙන එකක්. ඒ කියන්නේ මේ සංඥාවල වේමත්තතාවය දැනගන්න. පොදුවේ ඝන සංඥාව කියලා කතා කළාට මේක ASCII තියෙන විභේදනය දැනගන්න ඕන. එතකොට ඒ විභේදනය දැනගන්න වගේම ඒ සංඥා පහළ වෙන විදිහක් දැනගන්න ඕන. රූප සංඥා
පහළ වෙන්නේ ඇස නම් වූ බාහිර ආයතනයත්, ඇස නම් වූ අභ්‍යන්තර ආයතනයත්, රූපේ නම් වූ බාහිර ආයතනයත්, චක්කු විඥානේ නම් වූ විඥානයත් කියන මෙන්න මේ තුන එකතු වීම නිසායි රූප සංඥා පහළ වෙන එක වෙන එකක්. එතකොට ඇස කියන එකෙන් අපිට ශබ්ද කියන ඒවා ඇහෙන්නේ නැහැ. ශබ්ද සංඥා පහළ වෙන තැනකින් ඒ වගේම මේ වේමත්තතාවය කියන එක භාගතුනාංශي වදාරන්නේ මේ විවිධත්වයේ පින්වත්නි වේමත්තතාවය අත්දකින්නකොට වේමත්තතාවයේ අත්දකින්නකොට අපි එකක් තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න ඕන දේ තමයි පින්වත්නි මේ වේමත්තතාවයේ නිසා තමයි තේරුම් ගන්න අන්න ඒකයි. වේමත්තතාවයේ නිසා තමයි එකපාර රූප ශබ්ද ගන්ධ ඔක්කොම අත්දකින්නේ නැත්තේ. විවිධත්වයේ නිසා. මේ තුල පවතින එකම ගොඩකට දාලා කතා කළොත් එහෙම රූප පේන මට්ටමේම ශබ්දත් ඇහෙන්න ඕන, ගඳ සුවඳත් දැනෙන්න ඕන, රසත් දැනෙන්න ඕන, පහසත් දැනෙන්න. එහෙම වෙන්න ඉපායයි. දැන් එහෙම වෙන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. අපි නිතරම ඔබට කියන දෙයක් තමයි මේවා හටගෙන නිරුද්ධ වෙලා යන ලෝකයක අපි ඉන්නේ කියලා. එතකොට රූප සංඥා පහළ වෙන වෙලාවට අපිට ශබ්ද සංඥා පහළ වෙන්නේ නැහැ. ශබ්ද සංඥා පහළ වෙන වෙලාවක අපිට ගන්ධ සංඥා පහළ වෙන්නේ නැහැ. ඇයි? වේමත්තතාවයක් තියෙන්නේ. විවිධත්වයේ නිසා එකපාර පහළ වෙන්නේ. අනේක තේරුම් ගන්න ඕනේ. වේමත්තතාවයේදී අපි ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ සංඥා පහළ වෙනකොට එකම වෙලාවක පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා ඔක්කොම වෙන්නේ නැහැ. පෙනෙන වෙලාවට ඇහෙන්නේ නැහැ, ඇහෙන වෙලාවට දැනෙන්නේ නැහැ, දැනෙන වෙලාවට හිතෙන්නේ නැහැ. ඇයි? වේමත්තතාවයක් තියෙන සංඥාව. සංයෝගයක් නෙමෙයි තියෙන්නේ. වේමත්තතාවය. ඒකත්වයක් නෙමෙයි තියෙන්නේ. වේමත්තතාවය. අන්න ඒකයි සංඥා වේමත්තතා කතමාච භික්කවේ සංඥානං වේමත්තතා මහණෙනි සංඥාවේ වේමත්තතාවයද ඊටාම හොඳින් දැනගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අන්න ඒකයි. ඒකයි එහෙම වදාළේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන නිබ්බේධික පරියාය සූත්‍රයට අනුව කතමෝච භික්කවේ සංඥානං විපාකෝ සංඥාවන්ගේ විපාකයක් දැනගන්න ඕන. විපාකයක් දැනගන්න ඕන. මොකද්ද මේ සංඥාවන්ගේ විපාකය? කතමෝච භික්කවේ සංඥානම් විපාකෝ වෝහාර වේපක්කාහම් භික්කවේ සංඥං වදාමි. මහණෙනි මම සංඥාව විවහාර විපාක කොට ඇත්තේ යයි කියමි. යතා යතානං සංජානාති යම් යම් අයුරකින් හඳුනා ගනීද යතා යතා වෝහාරති මෙබඳුම සංඥා ඇතිව සිටියෙමි. ඒවං සංඤේ අවෝසින්ති මෙබඳුම සංඥාව ඇතිව සිටියෙමි ඒ අයුරින්ම විවහාර කරයි. ඔන්න සංඥාවන්ගේ විපාකය. මේ සංඥා පහළ වුණාම විපාකය මොකද්ද? විවහාර විපාකයක් තියෙන්නේ. යම් අයුරකින් හඳුනා ගන්නවද? හඳුනාගත්තාම මේ වගේම සංඥා තියෙනවා කියලා ඒ අයුරින්ම විවහාර කරනවා. ඔක තමයි විපාකය. ඒ යථාර්ථය පේන්නේ සංඥාවේ. මේ වගේ සංඥා තියෙනවා කියලා ඒ විදිහට මේ කියන්නේ සංඥා පහළ වෙනකොට ඒ විදිහටම විවහාර කරනවා. ඔන්න ඔය අවදානම තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. ඇහෙන් රූපේ දැක ගන්නකොටම ඒ දැකපු දේ ඇති බවට ඒ විදිහටම විවහාර කරන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහටම විවහාර කරනකොට ඒ විවහාරයේ නිසාම තමයි නොඒක ආකාර විපාකයන්ට අහුවෙන්නේ. ඒ කියන්නේ යා නිවෙන්නේ නැත්තේ. එතකොට ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන යාට රූපේ විමර්ශනයක් නැත්තම්, රූපේ බෙදා බැලීමක් නැත්තම්, රූපේ විශ්ලේෂණයක් නැත්තම් පින්වත්නි ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරේ වෝහාර. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වෝහාර විවහාරය පදනම් කරගෙන වෝහාර වේපක්කාහම් භික්කවේ සංඥං වදාමි. මහණෙනි මම සංඥාව විවහාරයේ විපාක කොට ඇත්තේ කියමි. විවහාරය තුලත් සංඥා අත්දකින්න විදියටම මේ අන්ධබාල පෘථග්ජනෙක් අසෘතවත් පෘථග්ජනෙක් පරිහරණය කරනවා. විවහාර කරන්නේ සංඥා පහළ වෙන විදිහට මෙයා විවහාර කරනවා. විවහාර කරන විදිහට මේ රූපය අඳුන ගන්න පටන් ගන්නවා.
එතකොට මේ බඳුම සංඥාව ඇතැයි එයා සැබෑවටම පවතින දෙයක් යයි එයා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන නිසාම පින්වත්නි සංඥාවන්ගේ විපාකයන්ට එයා මුහුණ දෙනවා. නොයේක් සංඥා විපාකවලට එයා මුහුණ දෙන්න වෙනවා. එතකොට සංඥා මේ නිසා තමයි විපාකය. ඒ කියන්නේ දැන් සංඥාව තුළින් රූප සංඥා පහළ වෙනකොට යාට මිරිඟුවක් කියලා එක තේරෙන්නේ නැහැ. මිරිඟුවක් කියලා තේරෙන්නේ නැහැ. සත්‍ය වශයෙන් පවතින යමක් ඇති බවට එයා විශ්වාස කරනවා. ඒ කියන්නේ එයා අත්දකින්න සංඥාව ඒ විදිහටම විවහාර කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවා ඒ විදිහටම අඳුන ගන්නවා. යතා යතානං සංජානාති යම් යම් අවිරකින් හඳුනා ගන්නවද තථා තථා වෝහාරති මෙබඳුම සංඥා ඇතැයි ඒ විදියට මෙයා භාවිතා කරනවා. ඒවං සංඤී අහෝසින්ති මෙන්න මේ කාරණේ නිසාම එයාට සංඥාවේ යථාර්ථය පේන්නේ. ඒ කියන්නේ මේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැලුවම මේක මිරිඟුවක් කියලා තේරෙන්නේ. සත්‍ය වශයෙන්ම මේ පවතින දේ තුල යථාර්ථය නම් මේ සත්වයක් පුද්ගලයෙක් නෑ. මේ ධාතු කොටස් ටිකක් ක්‍රියාත්මක වෙනවා, ස්කන්ධ ටිකක් ක්‍රියාත්මක වෙනවා, ආයතන ක්‍රියාත්මක වෙනවා, නාම රූප ධර්ම ටිකක් විනා ලෝකේ කවර අත්දැකීමක්වත් නැහැ. මේවා තුල මේ පවතින ඝන සංඥාව මම හිතින් හදාගත්ත දෙයක්, සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි. මෙන්න මේ යථාර්ථයේ පැහැදිලිව දකින්න ධර්මයෙන්නේ. නමුත් සංඥාවේ විපාකයේ තමයි මේ ගන්න දේවල් ඒ විදිහටම භාවිතා කරමින් විවහාර කරමින් ඒ විදිහටම ඒ තුල ගිලගෙන බැසගෙන ඉන්න එක මේක අවදානමක්. ඒක යාට තේරෙන්නේ නැහැ. ඒ නිසාම අනාගතයට යාට නොයෙක් විපාක සකස් වෙනවා. කවදාවත් නිවීමක් සාක්ෂාත් කරගන්න, නිරෝධයක් සාක්ෂාත් කරගන්න ඒ ශ්‍රාවකයාට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඉඩහසර ලැබෙන්නේ නැහැ. ඊළඟට කියනවා කතමෝච භික්කවේ සංඥා නිරෝධෝ. දැන් මේ ටික දැනගත්තට පස්සේ ආයත තුල ඝන සංඥාව මත පිහිටන්නේ නැතුව බොහොම විවෘත මනසකින් ලෝකේ අත්දකින්න පුළුවන්. නිදහස් මනසකින්, වහල් නොවිච්ච මනසකින්, නිවහල් චින්තනයක් සහිත ශ්‍රාවක භාවයක් තුල යාට දායාද වීමේ කුසලතාවය, දායාද වීමේ හැකියාව පවතිනවා. කතමෝච භික්කවේ සංඥා නිරෝධෝ. මොකක්ද සංඥාවේ නිරුද්ධ වීම කියලා කියන්නේ? පස්ස නිරෝධෝ භික්කවේ සංඥා නිරෝධෝ. පස්ස භික්කවේ නිරෝධෝ සංඥා නිරෝධෝ. මහණෙනි, ස්පර්ශේ නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ අපි තුල පහළ වෙන රූප සංඥා, ශබ්ද සංඥා ආදී එක දිගට පවතින ඒවා නෙමෙයි. අයි වේමත්තතාවයක් තියෙනවනේ, විවිධත්වයක් නේ තියෙන්නේ. ඒ නිසාම සංඥාව ස්පර්ශේ නිසා පහළ වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හොඳට ඒක ගැන දැනගෙන ඉන්න ඕන පින්වත්නි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඊටාම පැහැදිලි නුවණක් තියෙන්න ඕන. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මෙතන පැහැදිලිව අපට දේශනා කරන්නේ. දැන් පින්වත්නි මේ තුල යථාර්ථවාදී රිද්මය නොතේරෙන තැනක සම්පූර්ණයෙන්ම සංඥාව දැන් මේ අපිට උත්සාහ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගේ චින්තනය තුල සංඥාව කියන්නේ සම්පූර්ණයෙන්ම හැඟීම් ටිකක් විතරයි. මේ හැඟීම් වලට වහල් වෙච්ච ගතියක් තමයි අපට තියෙන්නේ. ඒ හැඟීම් ටික උද්ගත වෙනකොට මම මගේ නিত্য සුඛ වශයෙන් අපි ඒක ඇතුළට අරගෙන කටයුතු කරනවා. නමුත් මේක නිරෝධ ධර්මයක් විදියට දකින්න කියලායි මතක් කරන්නේ. ඇයි? කතමෝච භික්කවේ සංඥා නිරෝධෝ. කොහොමද සංඥාව නිරුද්ධ වෙන්නේ? පස්ස නිරෝධෝ භික්කවේ සංඥා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වෙලා යනකොට සංඥාව නිරුද්ධ වෙලා යනවා. මේ මම අත්දකින රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී සංඥාවන් තුල සිද්ධ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි, නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි, ඉතිරි නැතුව නැති වෙලා යාමක් විතරයි කියලා එයා මේ தත්ත්වය අත්දකිනවා. ඒ අත්දකිනකොට මේක නිරෝධ ධර්මයක්. මේ සියලුම සංඥාවන් ස්පර්ශය නිසා ඇති වෙනවා. මගේ ඇතුලේ සිද්ධ වෙන වැඩක් මේක. මගේ අභ්‍යන්තර ක්‍රියාවලිය තුල සිද්ධ වෙන ක්‍රියාපටිපාටියක් මේක.
ඒ අභ්‍යන්තර තුල ඇතිවෙන ක්‍රියාපටිපාටිය නිසාම නොඑක් ආකාරයේ සංඥාවන් පහළ වෙලා මම අනාථ වෙලා යනවා. මොකද අනාථ වෙන්නේ ඇයි? මේ සංඥා පහළ වීම අවුල නෙමෙයි. සංඥාවලට අනුව පින්වත්නි ඊට පස්සේ විතර්ක පහළ වෙලා ප්‍රපංචකරණයකටත් අහු වෙලා ඊට පස්සේ පින්වත්නි ඒ අද්දක රූප සංඥාව මම මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න ගිහින් එයා නැවත කර්ම සකස් කරගෙන අනාගතයට දුකත් මෝරලා අනාගතයට නැවත සංසාරයට වැටිලා අනාථ ශ්‍රාවක භාවයක් අපට මුණ ගැහෙන්නේ. අනාථ ශ්‍රාවක භාවයක් අපට මුණ ගැහෙන්නේ. එතකොට මේ අත්දැකපු දේ තුල යථාර්ථයේ සංඥාවේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි වීම තුල මං ඇතුළට ගත්ත විදිය අවුල නිසා. ඒ කියන්නේ ඇතුළට ගත්ත විදිය අවුල. දැන් අපි හිතමු දැන් ওই තරුණ තරුණියෝ අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධතාවයක දැන් එක්තරා තරුණියක් සම්බන්ධ රූප සංඥා පහළ වීම නිසා තරුණයෙකුට යම් කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ වුන් අතර ඇති වෙන සම්බන්ධතාවයේ යම් වෙලාවක බිඳ වැටුණාට පස්සේ ඔහු තුල විශාල වශයෙන් බිඳ වැටීමක්, කඩා වැටීමක්, අභ්‍යන්තර චින්තනයේ තුල මහා එපා වීමක්, සමහර විට නාන්න රවුල කොණ්ඩේ කපන්නවත් මතක් වෙන්නේ නැති මට්ටමට ජීවිතේ නිකන් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක යා ඇතුළට ගත්ත විදිහ අවුලක් නේ තියෙන්නේ. දැන් යා ඒ තරුණියව දකින ඒ තරුණිය සමග රැකියා කරන තැනවල ඒ හැමෝටම ওই ප්‍රශ්නින් ඉඳපාය එහෙමනම්. මතක තියාගන්න ඒ රූප සංඥා ඇතුළට ගත්තට පස්සේ ඒ සංඥා පදනම් කරගෙනම නොඑක ආකාරයේ සිතුවිලිත් හිතට ගලාගෙන එනවා. ඒ සිතුවිලි ගලාගෙන ආවන් පස්සේ අපි ඒවත් උපාදානය කරගන්නවා. ඊට පස්සේ යාට ඕන විදියට ඒ රූප නඩත්තු කරන්න උත්සාහ කරනවා. මේක තවදාවත් කරන්න බැරි දෙයක්. ඉතින් මේ කරන්න බැරි දෙයක් අපි කරන්න ගිහින් කොච්චර අමාරුවේ වැටෙනවාද කියනවා නම් මේ අපහසුතාවයේ නිසාමයි ලංකාවේ ගොඩාක් සමහරට සියදිවි හානි කරගන්න තැනකට පවා ජීවිතේ පෙළඹෙන්න පුළුවන්. ඇයි මේ ඝන සංඥාව මිරිඟුවක් කියලා හොයාගන්න බැරි වෙච්ච නිසා. මේක තනිකර පට්ටපල් බොරුවක් මගේ හිත විසින් කරපු මහා මුලාවක් මේක කියලා මේක යථාර්ථය දැනගන්න බැරි වෙච්ච නිසායි. එහෙමනේ. එතකොට දැන් මේ යථාර්ථය පැහැදිලිව තමන්ගේ හදවතින්ම දැක්කට පස්සේ රූප සංඥා තුල යාගේ මනස ඇලවෙන්නේ නැහැ. මේ සම්පූර්ණයෙන් හැඟීම් ටිකක් විතරයි මගේ ඇතුලේ හදාගත්ත හැඟීම් ටිකක්මයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලිව මේ යථාර්ථය අපේ Tamanගේම හිතින් මේ යථාර්ථය දැනගත්තට පස්සේ පින්වත්නි එතන නිවීමක්මයි අත්දකින්නේ. එතකොට සංඥාව ඇති වෙලා නැති වෙලා යන දෙයක්. සංඥාව නිරෝධ ධර්මයක්. කතමෝච භික්කවේ සංඥා නිරෝධෝ. සංඥාව කොහොමද නිරුද්ධ වෙන්නේ? ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට සංඥාව එතන මෙතනම නිරුද්ධ වෙලා යනවා කියලා යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් වුණොත් ඒ දැක්ම තුල තමයි යථාර්ථවාදී කියන සම්මා දිට්ඨියටපත් වෙන්නේ. ඔන්න බලන්න එතන ඊළඟට භාගතුන් වහන්සේ වදාරන එක. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංඥා නිරෝධගාමිනී පටිපදා. පින්වත් මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සංඥාව නිරුද්ධ වීමේ ප්‍රතිපදාව. එහෙනම් මේ ඝන සංඥාව අල්ලගෙන මේ නිසාම කර්ම සකස් කරගෙන යන එකෙන් ගැලවෙන්න තියෙන මේක නිරුද්ධ කරලා දාන්න තියෙන සදාකාලිකවම නිරුද්ධ කරලා දාන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? කවදාවත් සංඥා හිටින් නැති විදියට, මනස තුල සංඥා රැඳෙන්නේ නැති විදියට, ඒ සංඥා උපාදානයේ නොවන විදියට, ඒ සංඥාවන් පදනම් කරගෙන නොඑක ආකාරයේ සංකාර ධර්මයන් මගේ හිත තුල උපදින්නේ නැති විදියට අවබෝධය හදාගන්න පාර මොකද්ද? ඔන්න බලන්න මේ ගැටලුව විස්තර කරලා ඔන්න විසඳුම කියන තැනට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා, පැමිණුණා, දේශනා කළා. අයමේව ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ සංඥා නිරෝධගාමිනී පටිපදා. මුළු විශ්ව ධාතුවම තුල තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ සංඥා ගොඩක්. ඒක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. පළවෙනි එක සම්මා දිට්ඨිය. දැන් මේ පිළිබඳ ඒ කියන්නේ සංඥාව කියන්නේ මොකද්ද? ඊට පස්සේ සංඥාවේ වේමත්තතාවය කියන්නේ මොකද්ද? නිදාන සම්භවය මොකද්ද? එතනින් එහාට ගියාට පස්සේ පින්වත්නි මොකද්ද සංඥාව කියලා පැහැදිලි වෙන්නේ? සංඥාවේ විපාකය මොකද්ද? සංඥාවේ නිරෝධය මොකද්ද කියලා පැහැදිලිව දැනගන්නකොට තේරෙනවා මේක නිකන් හැඟීම් ගොඩකට මන් තුල පවතින වහල්භාවයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම අත්දකින්නකොටම යා තුල සම්මාදිට්ඨිය තුල මූලික පදනමට අදාළ වැඩපිළිවෙල තුලයි යා හිටගෙන ඉන්නේ. සම්මාදිට්ඨිය තුලයි ඉන්නේ.
එතකොට මේ සම්මාදිට්ඨියට ආවට පස්සේ ඉතින් යාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතින් එහාට තවදුරටත් සම්මාදිට්ඨිය මේ දැක්ම Tamanගේම හදවතින් දැක ගන්න තැනට Tamanගේ හිත ගොඩනගා ගන්නයි දැන් තියෙන්නේ පින්වත්නි. දැන් මේ අපි අල්ලගන්න ඇහැ පදනම් කරගෙන අල්ලගන්න ගැහැණියෙක් පිරිමියෙක් මේ විදියට අල්ලගන්න සියලුම දේවල් දුක් වේදනා සුඛ වේදනා මේ සිතුවිලි හොඳ නරක මේ ඔක්කොම පින්වත්නි සංඥා මාත්‍ර විතරයි. සංඥා මාත්‍ර විතරයි. මේවා ඔක්කොම සංඥා සමස්ත මුළු විශ්ව ධාතුව තියෙන සියල්ලම මම අත්දකින්න සංඥා ගොඩක් විතරයි. නමුත් ඇතුළට බහැලා බැලුවට පස්සේ යථාර්ථේ නම් මහා හිස් භාවයක් කියලා දකිනකොට හිත ශාන්ත භාවයටපත් වෙනවා. අන්න සම්මා දිට්ඨිය තව දුරටත් උපදිනවා. ශාන්ත භාවයටපත් වෙනවා. දැන් හිතට ශාන්ත භාවයක් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඇහෙන් දැක්ක රූපේ නිසා ඇතිවෙච්ච ඕලාරික කෙලෙස් උපදින සංකාර හිතට ගලනවට වඩා බොහොම ශාන්ත භාවයක් හිත තුළ ඇති වෙලායි තියෙන්නේ දැන්. එතකොට අන්නේ ශාන්ත භාවය කියන්නේ මොකද්ද? ඒකත් සංඥාවක්. අන්න එතනත් විදර්ශනා කරන්න ඕනේ. මගේ හිතේ ඇතිවෙච්ච ශාන්ත භාවයක් තියෙනවා නම් ඒ ශාන්ත භාවය කියන්නේ ඕකත් සංඥාවක්. ඒතර ඕකත් ඇති වෙලා නැති වෙලා යනවා කියලා අර ඒ ඇති වෙච්ච සිතත් ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ දකින්න සියල්ලම සංඥා. එතකොට මේ සියල්ල තුලම ශූන්‍යතාවයක් යාට අත්දකින්න ලැබෙනවා. මෙන්න මේ සියලුම දේවල් සංඥා බවට ඒ මොහොතේ ඇති වෙන සිතේ ඇති වෙන නාම ධර්මයේ පවා ශාන්තයි ප්‍රණීත සුඛයක් ඇති වෙනවා නම් භාවනාව තුළ ප්‍රීතියක් ඇති වෙනවා නම් මේක හොඳයි කියලා හිටියොත් ඒත් හරියන්නේ ඒවත් නොඑක ආකාරයක සංඥා විතරයි. ඒවත් ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ දකින්න පුළුවන්. බාහිර ලෝකයේ පිළිබඳ Tamanගේ හිත තුළ පවතින සංඥාව නිරුද්ධ වුණොත් බාහිර ලෝකයේ වටිනාකම් ආගයක් වටිනාකමක් පිහිටක් වටිනා දෙයක් කිසිම දෙයක් හිටින්නේ නැහැ. අපේ හිතේ වටිනාකම් හිටලද තියෙන්නේ නැද්ද? අපේ හිතේ අපි හිතින් හදාගත්ත වටිනාකම් ගොඩනක් හිතේ හිටලයි තියෙන්නේ පින්වත්නි. එතකොට මේ ඒ වටිනාකමුත් සැබෑවටම පවතින දේවල් නෙමෙයි. ඒවත් ඔක්කොම සංඥා. මෙන්න මේ මුලාව අවබෝධ කරනකොට තව දුරටත් අර සම්මා දිට්ඨියම තමයි මේ පුද්ගලයා තුළ ප්‍රතිවේද වෙන්නේ. එතකොට මේවා ඔක්කොම නිරුද්ධ වී යන දේවල් විදිහට අපිට දකින්න පුළුවන් වුණොත් ඒ දැක්මට උදව් කරන්නේ ත්‍රිලක්ෂණය. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ඇති වෙන සියලු සංඥා අනිත්‍ය වශයෙන් දැක්කොත් අනිත්‍ය වෙන සංඥා ගොඩක් මම සුඛ සංඥාවෙන් අල්ලගත්තොත් මාව දුක ලුහු බඳින බව දැනගත්තොත් අනිත්‍ය දුක නම් එතන මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මීය වශයෙන් හරි ගන්න කිසිම සංඥාවක් නැහැ කියලා දැනගන්න පුළුවන් වුණොත් ඒ දැන ගැනීම තුල ඒ දැක ගැනීම තුල සංඥාව පිළිබඳ අවබෝධයෙන් යුතුව එයාට පුළුවන් නිවෙන්න පින්වත්නි. එයාට පුළුවන් සම්පූර්ණයෙන්ම නිවෙන්න. ඒතර මෙතන අපි දැනගන්න ඕන චතුරාර්ය සත්‍ය පරයයට. මොකද්ද? සංඥාව කියන්නේ දුකක්. සංඥාව කියන්නේ දුකක්. සංඥා පහළ වෙන තාකල් දුක පවතිනවා. එතකොට සංඥාව ඇති වෙන්නේ දුකට හේතුව මොකක්ද? ස්පර්ශයයි. ස්පර්ශය නිසායි මේ හැම සංඥාවක්ම පහළ වුනේ. හේතු සහිතයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වෙනවා. අන්න සංඥා නිරෝධය. එතකොට සංඥා නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ සංඥා ඔක්කොම පින්වත්නි මම කියලා ගත්තත් අම්මා තාත්තා දුව පුතා මේ ආකාරයෙන් සවිඥානික දේවල් ගත්තත් ආවිඥානික දේවල් ගත්තත් මේ ඔක්කොම සංඥා ටිකක් විනා වෙන කිසිම දෙයක් නැහැ කියලා දකිනකොට සංඥාවෙන් නිදහස් වෙච්ච හිතක් ඇති වෙනවා. කවර සංඥාවක් ඇති වුණත් ඒ සංඥාව කෙරෙහි බැඳීමක් ලෙන්ගතුකමක් ඇයි හොඳයිකමක් ඇති නොවන විදියට ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ ක්‍රමානුකූලව නිවෙන්න පටන් ගන්නවා. එතකොට ටිකෙන් ටික නිවෙනකොට යා තුල අර සම්මා දිට්ඨියමයි ප්‍රතිවේද වෙන්නේ. ඒකයි මේකට වෙන පාරක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර සංඥාව නිරුද්ධ කරන්න වෙන පාරක් නැහැ. එතකොට දැන් මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ පැහැදිලි කරන සංඥාවේ යථාර්ථයේ තේරුම් ගැනීම තුල ශ්‍රාවකයාට පුළුවන් සංඥාවෙන් සදාකාලිකවම නිදහස් වෙලා අවබෝධය කරා පියමන් කරන්න.
එතකොට මේ බඳු අවබෝධයක් පිණිස අපි මේ ධර්මයේ පරිහරණය කළ යුතුයි. නිබ්බේධික පරියාය සූත්‍රයෙන් මතු කරන කාරණය අපි තාම හොඳින් තේරුම් ගත යුතුයි. එතකොට මේ සංඥා කියන භාවිතය තුලදී සංඥාව කියන්නේ මොකද්ද? සංඥාවේ නිදාන සම්භවය මොකද්ද? සංඥාවේ වේමත්තතාවය මොකද්ද? සංඥාවේ විපාකය මොකද්ද? සංඥාවේ නිරෝධය මොකද්ද? සංඥා නිරෝධගාමී ප්‍රතිපදාව මොකද්ද කියලා මේ දහම් පරයය තුලම යම් ශ්‍රාවකයෙකුට ඕන නම් අවබෝධය කරා යන්න පුළුවන්. ඊටු ඔක්කොම අත්හැරලා දැම්මා. ඒ බඳු අවබෝධයක් පිණිස මේ දේශනාව